හොඳයි පුතේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යාමිතියේ වෘත්තවල ස්පර්ශක කියන කොටස. හොඳද? ස්පර්ශක කියන එක අපි මීට කලින් කතා කරා එක වෙලාවකදී. මොකද්ද අපි ජ්‍යාමිතියේදී ස්පර්ශක වලින් කතා කරේ? මෙන්න මෙහෙම. වෘත්තයක් ඇඳලා පස්සේ මේකට අපි අඳිනවා ස්පර්ශකයක්. මොකද්ද අපි මේකට අඳින්නේ? ස්පර්ශකයක්. වෘත්තයකට අඳිනු ලබන ස්පර්ශකයයි වෘත්තයේ මත ලක්ෂයයි. ඒ කියන්නේ මෙන්න මෙයාට කියනවා අපි මොකද්ද? ස්පර්ශක ලක්ෂය කියලා. නේද? මොකද්ද අපි මේකට කිව්වේ? ස්පර්ශක ලක්ෂය කියලා තමයි කිව්වේ. ස්පර්ශක ලක්ෂය සහ කේන්ද්‍රය යා කරන රේඛාව මොනවා වෙනවද කියලා අපි කිව්වේ? මෙන්න මෙතන කෝණය කීයද කියලාද අපි කිව්වේ පුතා? අංශක 90යි. අංශක 90යි. බොහොම හොඳයි. ඒක තමයි පළවෙනි තියරිය තියෙන්නේ. ස්පර්ශකයයි කේන්ද්‍රයේ ඉඳලා යා කරන අරයයි මේ දෙන්න ලම්බකයි. හරිද? ස්පර්ශකයක් නම් ලම්බකයි, ලම්බකයි නම් ස්පර්ශකයක්. මේ තමයි පළවෙනි එක. හොඳද? මේකේ පුතා ලකුණු 10ක් ගානකට තියරි 4යි තියෙන්නේ. හරිද? ඊටාත්ම ලේසි මේක. මේක තමයි පළවෙනි එක. මොකද්ද මේකෙන් කරන්නේ අපි? ස්පර්ශ ලක්ෂය සහ මේ ස්පර්ශකය හා ස්පර්ශ ලක්ෂයට අඳිනු ලබන අරය එකිනෙක ලම්බක වේ. මේක ලියා ගන්න. ස්පර්ශක වල තියරි ටික මම කියලා දෙන්නේ. ස්පර්ශක වල පළවෙනි එක තමයි ස්පර්ශ ලක්ෂය සහ අම්මෝ මොකද්ද මේ සර් පයන්නක් අඩු වෙලානේ ස්පර්ශක කියද්දී ස්පර්ශකය හා ස්පර්ශ ලක්ෂයට අඳිනු ලබන අරය එකිනෙක ලම්බක වෙනවා. හොඳද? අර කෙටසටහන හදාගද්දි මේවා හරියට හදාගන්න මම දැක්කා හුඟක් ළමයි කෙටසටහන හදලා තිබුණා. නමුත් සමහර තැන්වල වැරදි ටිකක් තිබුණා. මම ඒව සාකච්ඡා කරන්න ළමයි එක්ක. හොඳයි. ස්පර්ශ ලක්ෂය සහ ස්පර්ශ ලක්ෂයට අඳිනු ලබන අර එකිනෙක ලම්බක වෙනවා. පැහැදිලිද? right. ඊට පස්සේ දෙවෙනි එකේදී අපි කතා කරා මොකද්ද? බාහිර ලක්ෂයක සිට වෘත්තයකට අඳිනු ලබන ස්පර්ශක. මට කියන්න පුතා බාහිර ලක්ෂයක සිට ස්පර්ශයකට බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක කීයක් අඳින්න පුළුවන්ද පුතා? දෙකක් අඳින්න පුළුවන්. බොහොම හොඳයි. ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. හොඳයි. මෙන්න තියෙනවා වෘත්තයක්. මෙන්න තියෙනවා බාහිර ලක්ෂයක්. මම අඩි දුර අරගෙන ස්පර්ශකයක් අඳිනවා. පුතාත් දැනගන්න ඕනේ මේක ඈ. පුතාලත් වෘත්තයක් ඇඳලා ස්පර්ශකයක් අඳින්න.
මෙන්න කේන්ද්‍රය. ඊට පස්සේ අපි මේකේ කතා කරා ලක්ෂණ කීපයක්. මොනවද අපි කතා කරපු ලක්ෂණ ටික වෙන්නේ මේ උනේ පුතේ? අපි මේකත් යා කරමුකෝ. දැනගන්න ඕනේ හැමෝම මේකත්. මේ දැන් අංශක 90යි. ඇයි? ස්පර්ශ ලක්ෂය සහ අරය එකිනෙක ලම්බක හින්දා. හරි නේද? හරි. මේකේ ලක්ෂණ මොනවද තිබුණේ? මාව ඇහෙනව නේද පුතාලට? ඇහෙනවනේ? හොඳයි. මේකේ ලක්ෂණ තිබුණේ මොනවද? මේ ලක්ෂණ පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන් ඈ. ලකුණු ආයේ මේවා උල්පත්. හොඳද? මේවා ස්පර්ශක දිගින් සමානවේ. රයිට්. පළවෙනි එක තමයි බොහොම හොඳයි හෂිනේ. ස්පර්ශක දිගින් සමාන වේ. ස්පර්ශක දිගින් සමාන වේ. බොහොම හොඳයි. අපි හිතමු මෙයා කේන්ද්‍රය O මේ A B C කියලා. එහෙනම් පළවෙනි එකට අපිට එනවා AB සමානයි AC. ස්පර්ශක දිගින් සමාන වේ. පැහැදිලිද? right. දෙවෙනි එක තමයි මේ ස්පර්ශක අතර කෝණය බාහිර ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව මගින් සමච්ඡේද වෙනවා. හොඳද? මොකද්ද දෙවෙනි කාරණාව වෙන්නේ? දෙවෙනි කාරණාව වෙන්නේ ස්පර්ශක අතර කෝණය බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය යා කරන රේඛාව මගින් සමච්ඡේද වේ. රේඛාව මගින් සමච්ඡේද වේ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමාන වෙනවා. හොඳද? right. ඊට පස්සේ කියනවා තුන්වෙනි එක ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කරයි. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන කෝණයයි මෙන්න මෙතන කෝණයයි සමානයි. හොඳද? right. එතකොට ඔබ බලද්දි දැනගන්න ඕනේ මේක අංග සම කරන්න ආවොත් ටග් ගන්නකොට කර්ණ පාවලින් අංග සම කරගන්න පුළුවන්. හොඳද පුතා? මේවා නම් අනිවාර්යෙන් එනවා පේපරේ කොහෙට හරි. හොඳද? 95%ක්ම මෙයා මේ සම්භාවිතාවක් තියෙනවා පුතා. හොඳද? හරි. ඒ කියන්නේ පුතේ ජ්‍යාමිතියේ අපිට ඊටාත්ම ගෙස් කරන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. මේ තුනෙන් එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම එනවා. පළවෙනි එක තමයි පුතා සමද්විපාද ත්‍රිකෝණ අවස්ථාවේ අර ශීර්ෂ ලක්ෂයේ සිට අඳිනු ලබන රේඛාව මගින් ලම්බ සමච්ඡේද වෙනවා, කෝණ සමච්ඡේද වෙනවා කියන අවස්ථාව. ඊළඟ එක තමයි පුතා වෘත්තයක් ඇඳලා
ඒකේ ජායයි කේන්ද්‍රයයි යා කරන රේඛාව මගින් ලම්බ සමච්ඡේද වෙනවා කෝණ සමච්ඡේද වෙනවා කියන කතාව. මෙන්න මේ අවස්ථාව. තුන්වෙනි එක තමයි මේ වෘත්තයක බාහිර ලක්ෂයක සිට අඳුන ලබන ස්පර්ශක කතාව. හොඳද පුතා? මේවා නම් අනිවාර්යෙන් කැරකිලා එනවමයි. හොඳද? මේ තුන්වෙනි එක තමයි ස්පර්ශක මගින් කේන්ද්‍රය මත සමාන කෝණ ආපාදනය කරයි. හොඳද? right. එහෙනම් මේ ටික ලියාගන්නද පුතේ? සනාලි හරිද? හරි සර්. හරි නේද? right. එහෙනම් අපි අද පාඩමට යනවා. මේක පුතා හරිම ලේසි. හොඳද? තප්පර දෙකකින් මේක ඉගෙන ගන්න පුළුවන්. හැබැයි සුපිරිම ගානක් මේක. ඔබලාට ලකුණු නිකන් උල්පත් වශයෙන් තමයි එන්නේ. හොඳද? පුතාලා ජ්‍යාමිතිය ගණන් ටික හදන්න යද්දි දැන් අදින් ඉවර වුණාට පස්සේ තේරෙයි කොයිතරම් ලේසියෙන් මේ ගණන් හදන්න පුළුවන්ද. ඇයි අපිට මීට කලින් පේපරේ ලකුණු 70 පන්න ගන්න උන් නැත්තේ කියලා. හරි. මෙන්න පුතා මම සරලව කියලා දෙන්නම්. හරි. මෙන්න කියනවා මේකට කියනවා ජායක් කියලා. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ මේකට? ජය. ජාය. ජාය. හරිද? මේ ජායක් ඇඳහම වෘත්තයේ කොටස් කීයකට බෙදනවද? දෙකකට බෙදනවා. හොඳද? එතකොට එක පැත්තක් මෙන්න මෙහෙම එනවා. අනිත් පැත්ත මෙන්න මෙහෙම එනවා. පැහැදිලිද? right. ඊට පස්සේ අපි ඊට කලින් කතා කරා එකම ඛණ්ඩයේ කෝණ ගැන. හොඳද? ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙහෙම ඇන්දොත් මෙන්න මෙතන හදන කෝණය එතනින්ම මේ පැත්තේ හදන කෝණ වලට සමානයි. පැහැදිලිද පුතා? ඒවට කියන නම තමයි අර නෝට්වල හදාගන්න ඕනි එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. අම්මෝ සර්ගේ මහ ප්‍රාණ කයන්න. එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. හොඳද? ඊට පස්සේ මේ පැත්තෙන් හැදුණානේ තව කෝණ ටිකක්. මතකද? ඒවත් සමානයි. දැන් අපි ඒව දන්නව හොඳටම. මේව සමානයි. නේද? මේක 60යි නම් මෙයත් 60යි. මෙයා 120යි නම් මෙයත් 120යි. ඕන් ඔහොම මතකද අපි කතා කරා? right. මේවට කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. හොඳද? right. මේ ටිකත් ලියා ගන්නකො මතක් වෙන්න. වෘත්තයක් අදින්න ජායක් ඇඳලා එක පැත්තක තියෙන ඒවා සමානයි කියලා ලියා ගන්න. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා. ඊළඟ අවස්ථාවට මේක ඊටාත්ම සරල අවස්ථාවක්. මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් අපි ලස්සන පාටකින් මූර්තියක් ඇඳගමු. රන්වන් පාටි දරුවන බෝධිය වගේ අපේ පිහිටට ඉන්නේ මෙන්න මේ කට්ටිය උදා. මෙන්න ඊරවා ලස්සන වෘත්තයක්. මේකේ මම අඳිනවා ජායක්. හොඳට ස්පිය නොහෙලා බලන් ඉන්න ඕනේ මේක දිහා ඈ. මෙන්න පුතා අඳිනවා ජායක්. අද මම මේ කියලා දෙන තියරි ආවේ නැතොත් පෙබරවාරි මාසේ ලිව්ව ගමන් මම පේපරේ උස්සන් වරෙල්ලා මගේ ළඟට සර් ඔයා ආයේ පන්ති කරන්න එපා සර්. මෙන්න මේ අද මම මේ කියලා දුන්න තියරි ආවේ නැහැ. ඔයා ආප්ප කඩයක් දාගෙන ඉන්න කියලා.
මේ බලන්න පුතා මෙන්න තියෙනවා ජායක් ඇඳා. ජායෙන් මේ වෘත්තය බෙදෙනවා කෑලි කීයකටද? දෙකකට දෙකකට බෙදෙනවා. right. මම මේ ජාය ටිකක් වෘත්තය ටිකක් හරවල ගන්න. දැන් ජාය නිකන් ලස්සනකට එන්න ඕනේ හින්දා. අන්න එහෙම. මම මේ ජායට අඳිනවා ස්පර්ශකයක්. ජායට අඳිනවා මොකද්ද? ස්පර්ශකයක්. හොඳට බලන් ඉන්න වැඩේ. හොඳට බලන් ඉන්න. ජායට අඳිනවා ස්පර්ශකයක්. හොඳද? ඊට පස්සේ මේ ජායට ඇඳ ස්පර්ශකයක් මෙන්න මෙතන ඉඳලා. දැන් මම මේ තියෙනවනේ ජාය මගින් හදනවනේ පුතා එකම ඛණ්ඩයේ කොන මතකද? මෙන්න මෙහෙම හදනවනේ. ජාය මගින් හදනවනේ කොන. ජාය මගින් හදනවනේ කොන. පුතේ මම කරගන්න දෙදා. ජාය මගින් හදනවනේ කොන. පුතා මෙන්න මේක හයියෙන් බලා ගන්න මේ වැඩේ. මේ බලන්න. මේ ස්පර්ශකයයි මෙන්න ජාය මේ නිල් පාටින් තියෙන ජාය. ස්පර්ශකයයි ජායයි අතර කෝණයට සමාන වෙනවලු පුතා. ජාය මගින් මේ පැත්තේ හදන කෝණයට. මම නැවතත් කියනවා මෙන්න තියෙනවා පුතා AB කියලා ජායක්. හොඳද? මේ ජාය මගින් මේ හදන කෝණය සමාන වෙනවා ඒ ජායයි ස්පර්ශකයයි අතර කෝණය. පැහැදිලිද මේක? මට කියන්න මේ බලන්න මෙතන අංශක 70යි නම් පුතා මෙන්න ස්පර්ශකයේ තියෙනවා රතු පාටින් නිල් පාටින් තියෙනවා ජාය ස්පර්ශකයයි ජායයි අතර කෝණය කියන අංශක 70 මෙයා සමාන වෙනවා මේ ජාය මගින් හදන කෝණයට මෙතන අංශක 70යි. හොඳද? right. මෙන්න මෙයාට ඊ타ත්ම ලස්සන නමක් කියනවා. මේකට කියනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. මේක ඇඳ ගන්න පුතේ. වෘත්තයක් ඇඳ ගන්න. ජාය ඇඳ ගන්න එක පාටකින්. ස්පර්ශක ඇඳ ගන්න තවත් පාටකින්. ජායයි ස්පර්ශකයේ අතර කෝණය පාට කරන්න. ඊට පස්සේ ඒක මගින් පරිධියේ හදන කෝණය මාක් කරගන්න. මම දැන් මේකෙන් ගණන් කීපයක් අපි හදමු. මේක ඉතාමත්ම ලේසියි ඈ. right. මේ බලන්න වෘත්තයක් යනවා. ඔන්න ජායක් තියෙනවා. ජායට අඳිනවා අඩි උලයන් වැඩි කරමු නේද? ජායට අඳිනවා ස්පර්ශකයක්. ජාය මගින් පරිධිය හදනවා කෝණයක් x කියලා. මෙතන 50යි. x ළඟේ කීයද? හදන්න බලන්න. x සමානයි 50යි කියනවා මොකද්ද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ.
හොඳද? මම දෙන්නම් තව ගානක් දෙන්නම්. මේක ඊටාත්ම ලේසි පුතා. පුදුම තරම් ලේසි ගානක් තමයි මේ ස්පර්ශක වල තියෙන එකම වෘත්ත ඛණ්ඩේ කෝණ. මේ ගාන හදන්න මෙතන කෝණේ අංශක 30යි නම් මේ තියෙන ස්පර්ශ ලක්ෂය දැන්ද ජාය ඒකමකින් හැදෙන x වල අගය කීයද y වල අගය කීයද? ප්‍රමේය තමයි පුතා ප්‍රමේය වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ලියන්න වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණවලට සමාන වේ. වෘත්තයකට ඇඳි ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණවලට සමාන වේ. මේක රන්වන් අකුරින් ලියලා කොටු කරගන්න පුතා. පුතාලගේ සාමාන්‍ය පෙළ පේපරේට මේ ගාන ආවේ නැතොත් මේක ලියලා තියාගන්න මේ හරියකින්. මේ ගාන ආවේ නැතොත් සර්ව හම්බ වෙන්න එන්න. හරිද? ඇවිල්ලා කියන්න සර් ආයේ මේ පන්ති කරන්න එපා සර්. උගන්වන්න එපා සර් ආපගාඩයක් දාගෙන ඉන්න සර් අපිට බොරු කියලා දෙන්න කියලා ඈ. හරි. උඹලට තේරෙවි පේපරේ ලියලා එද්දි සර් කියපුවම නේද එන්නේ කියලා. අපි බලමු තව ටිකක්. ළමයෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. මම අදින්නම් පුතාට දෙන ගැටලු මට කියන්න ඕනේ ඈ. නිකන් සද්ද නැතුව ඉන්න එපා. මෙන්න තියෙනවා ස්පර්ශකයක්. කලුව මේකේ එන්න ඕනි ගැටලුවක්. හොඳද? මේක ගැටලුවක් තියෙනවා. සද්ද නැතුව බලන් ඉන්න එපා. ගැටලු වෙන්න ඕනේ පුතාලගේ. මයි සර් මේ මෙහෙමත් වෙන්න බෑද කියලා. මෙන්න
මෙන්න තියෙනවා ජායක් and ජායක්. දැන් මම ජාය මගින් හදනවා කෝණ. මේ ඊට පස්සේ මේ ස්පර්ශකය මේකනේ ජාය මෙතනින් හදන කෝණය සමාන වෙන්නේ මෙතනින් හදන කෝණය සමාන වෙන්නේ A කෝණයටද B කෝණයටද C කෝණයටද? C කෝණයට. බොහොම හොඳයි. මෙන්න මෙයාට සම්බන්ධ මේ සමාන වෙනවා. ඊට පස්සේ ඇයි සර් එතන විතරද කෝණේ? ඇයි මෙතනින් කෝණයක් නැද්ද? ඇයි මෙයක් ජායක් නේ? මෙයක් ජායක් නෙමෙයි. මෙයක් ජායක්. එහෙනම් මෙතනින් හදන කෝණය සමාන වෙන්නේ කාටද? B කෝණයට. බොහොම හොඳයි. B කෝණයට. හොඳද? එතකොට තවත් එකක් වෙනවා පුතා. ඇයි මේ පැත්තෙන් හැදෙන්න බැරිද? මෙන්න මෙහෙම කෝණයක්. ඇයි මෙයක් ජායක් නේ? එහෙනම් මේ පැත්තෙන් හැදෙන කෝණයක් සමාන වෙන්නේ මේ ජාය මගින් මෙන්න මේ පැත්තේ හැදෙන කෝණයකට. දැක්කද? මෙන්න තියෙනවා ජායක්. මේකේ ස්පර්ශකය ජාය අතර මෙන්න මේ හැදෙන කෝණය සමාන වෙනවා මේක මගින් මේ පැත්තේ හැදෙන කෝණය. දැහැමි අහනවා සර්. තව එකක් තියෙනවානේ මේ පැත්තේ ඉඳලා මෙන්න මෙහෙම මෙතනටම හැදුවොත් මෙන්න මේ කොළ පාට කෝණය සමාන වෙන්නේ කාටද? නෙමෙයි. කොළ පාට කෝණය නෙමෙයි මේ රතු පාට කෝණයමනේ. කොළ පාට කෝණය නෙමෙයි හදනවා මෙන්න මේ පැත්තේ. මෙන්න මේ AB වල මෙන්න මේ පැත්තේ කොටස. මෙයා හදන්නේ මේ දෙක මගින් මෙන්න මේ පැත්තේ හදන කෝණය. හොඳද? සර් ඒක නිකන් සංකීර්ණ වැඩි වගේ අපිට සරලව දෙන්න ඕන. ශානාලි කියනවා සර් ඒක නම් සර් තේරෙන්නේ නැතුව ගියයි කියලා. හොඳයි. මෙන්න මෙහෙම අඳින්න ස්පර්ශකයක් ඇන්දහම පුතා මේ පැත්තෙන් හදන කෝණය සමාන වෙන්නේ මේ සරල රේඛාවේ එහා පැත්තෙන් හදන කෝණවල. පැහැදිලිද? තව එකක් අපි ඇන්දොත් ස්පර්ශකයක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම එකක් අඳිනවා. මේ පැත්තේ කෝණය සමාන වෙන්නේ මේ පැත්ත නෙමෙයි මේ පැත්තේ කෝණය සමාන වෙන්නේ ඒ ජාය මගින් මෙන්න මේ පැත්තේ හදන කෝණයට. ඔච්චරයි එන්නේ. මේ දෙක ඇඳ ගන්න බලන්න ලස්සනට. මේක සරලව ටක් ගාලා අඳින්න ඕනේ. වෘත්තයක් අඳින්න රේඛාවක් ඇඳලා මේ පැත්තේ කෝණයයි මෙහා මගින් හැදෙන ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. මේ ස්පර්ශකය ඇඳලා ජාය ඇඳලා එයා මගින් හදන කෝණය මේක මගින් මේ පැත්තේ හදන කෝණයට සමානයි. ඔච්චරයි තියෙන්නේ මේ පාඩමේ. හරිද පුතේ? සුමේද හරිද? හරි සර්. හරිද? ත්‍රිෂානා ඉන්නවද? ත්‍රිෂානා එහෙම?
තමයි ටිකක් අඩුයි වගේ අද. හොඳයි. අපි මේකෙන් ගණන් ටිකක් හදාගෙන යමු. දෙන්නම් නිකන් ලස්සන ගානක් පටස් ගාලා හදන්න. මේ ගාන හදන්න. මේ ගණන් ටික ටක් ගාලා හදලා මට දාන්න බෑන උත්තරයක් හරියි කියලා. සර් උඩ ගාන චුට්ටක් දාන්නකෝ. උඩ ගාන කියන්නේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි විතරයි. හරි සර් මේ ඉස්සෙල්ලා ලියපු එක මේක ඕනේ නැහැ. මේව නේද? ඒක නිකන් මම තියදී කියලා දෙන්නනේ කරේ. මේ ගණන් දෙක හදන්න පුතා. හරි සර්. හරි නේද? හරි සර්. හොඳයි. අපි බලමු මේක. බලන්න කොයිතරම් ලේසිද? මෙන්න ස්පර්ශකයක් තියෙනවා, ජායක් තියෙනවා. ජාය මගින් මේ පැත්තේ හදන කෝණය, ජාය මගින් ඉස්සරහා පැත්තෙන් හදන කෝණයට සමානයි. x සමානයි 70යි. හේතුව ලියන්න ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. මෙතනින් බලමු. x සමානයි කීයද ආවේ? x සමානයි මේ දෙවෙනි ගානේ කීයද පුතා ආවේ? 40යි. 40යි. බොහොම හොඳයි. x සමානයි 40යි. ඇයි? මෙන්න තියෙනවා ජාය, මෙන්න තියෙනවා ස්පර්ශකය. ජායයි ස්පර්ශකය අතර කෝණය 40යි. ජාය මගින් එහා පැත්තේ හදන කෝණයත් එහෙනම් අංශක 40යි. මේ පැත්තේ තියෙනවා 50යි. මේ ජාය මගින් මේ පැත්තේ හදන කෝණය අංශක 50යි. y සමානයි අංශක 50යි. ලියන්න ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. පැහැදිලිද? අපි තව ගානකට යමු.
ගන්න මේ ගාන මෙහෙම මම මෙතන ලියන්න A B C D E F මෙතනින් දෙන්නම් අංශක 60ක් මේ ටිකට දෙන්නම් අංශක 50ක් මෙතනින් මට දෙන්න D වල අගය Q වල අගය R වල අගය P කීයද Q කීයද R කීයද ගාන මේ ගාන ඇඳගෙන ලියන්න බලන්න මේ ගාන හදන්න බලමු අපි ගාන P වල අගය ඒක නම් හරිම ලේසි මේ AC කියන්නේ ස්පර්ශකයක් DB කියන්නේ ඇඳපු ජාය එහෙනම් මේ ජාය මගින් මෙතන 60යි නම් ජාය මගින් මේ පැත්තේ P කීයද අංශක 60යි බලන්න පුතා කොයිතරම් ලේසිද මේවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ ලියන්න ඕනේ මෙතන Q දැන් Q මෙතන 60යිනේ මෙතන අංශක 60යි Q වල අගය කීයද ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ එකතුව 60යි 50යි 110යි එහෙනම් මෙයා අංශක 70යි Q සමානයි අංශක 70යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව ඊට පස්සේ මෙන්න මේ R තියෙනවා R හැදෙන්නේ කොහොමද මේ EB කියන ජායෙන් නේද හැදෙන්න පුතා R වල කෝණය EB කියන එකෙන් හැදෙන්නේ ඇයි EB කියන එකෙන් තමයි මෙයා හැදෙන්නේ F කෝණය එහෙනම් මේ පැත්තම කෝණය හොයා ගන්න ඕනේ 60යි 50යි කීයද 110යි එහෙනම් R සමානයි 110යි පැහැදිලිද අය මට තව කෙනෙක් කියන්න මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ නැතුව R වල අගය හොයාගන්න විදිහක් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල එකතු අංශක 80 නියමයි පුතා මෙන්න තියෙනවා DBFE කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක් වෘත්ත චතුරස්‍රයක ලක්ෂණ දෙකයි තියෙන්නේ ශීර්ෂ හතරම වෘත්තයක් මත පිහිටයි සම්මුඛ කෝණ 180ක් වෙනවා තව එකක් තියෙනවා පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ නේද වෘත්ත චතුරස්‍රවල තියෙන්නේ තියරි එච්චරයි හරි එහෙනම් එහෙම ගන්න පුළුවන් මෙයා 70 වෙනම් මෙයා 110 විදියට ගන්න පුළුවන් පැහැදිලිද රයිට් අපි තව ගානක් හදමු එහෙම මේ ගානේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ මගෙන් තව ගානක් හදමු අපි ස්වල්ප වශයෙන් සංකීර්ණ කරන ලද ගානක් හදමු මේක පුතා ආය අමාරුයි කරන්න කියලා දෙයක් නැහැ ඉතින් ස්පර්ශකයක් තියෙනවා නම් ජායක් තියෙනවා නම් ඒක මගින් හදන කෝණය සමාන වෙනවා එච්චරයි තියෙන්නේ ජ්‍යාමිතිය කියලා කියන්නේ බොහෝම පුදුම තරම් ලේසි වැඩ ටිකක් තියෙන්නේ මේ සාමාන්‍ය පෙරට අනගන්නකො ලස්සනට මෙහෙම වෘත්තයක් ඇඳලා ජායක් ඇඳලා මම පුතාලට මතක් කරා කවකටු එහෙම ගන්න කියලා කඩේට ගිහිල්ලා
මෙයා 25යි මෙයා 40යි ඒ කෝණය B කෝණය C කෝණය ගාන හදන්නම් පුතේ මේ බලන්න මෙතනින් මේ හැදෙන A වල කෝණය කියන්නේ මෙන්න මේ ජාය මගින් හැදෙන කෝණය එහෙනම් A සමානයි 25යි ඊට පස්සේ මෙතන අංශක 40යි කියන්නේ B වලින් හැදෙන කෝණය B සමානයි 40යි C කියලා කියන්නේ මේ බලන්න පුතේ මෙන්න මේ ජාය මගින් හැදුව 40ක් ඒ ජාය මගින්ම හදනවා මේ පැත්තේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ එහෙනම් C සමානයි අංශක 40යි හොඳද ඉතාමත්ම ලේසි පුතා මේකේ ගණන් ටික හදාගෙන යන්න සර් C තියෙන්නේ පොඩක් Cද ඔව් සර් C කියන්නේ පුතේ මේ බලන්නකෝ මේ AB කියලා ගමුකෝ AB මගින් හදන එකම කෝණයක් තමයි අංශක 40. ඒක හරිද? හරි සර්. හරි. ඊට පස්සේ AB මගින්ම තව හදන කෝණයක් තමයි C. හරි සර්. එතකොට මොකද යා? අංශක 40. එකම ඛණ්ඩයේ කෝණ අංශක 40යි. හරිද? right. හරි සර්. බොහොම හොඳයි ඈ. ඊට පස්සේ අපි හදමුද බලන්න විභාග ගානක් සර් මේ ජ්‍යාමිතිය කොච්චර අමාරුද දැන් ඔයා ඔය කොච්චර කිව්වත් සර් අපිට හදා ගන්න අමාරුයි වගේ බලමු අපි ගානක් හදන්න මේක ඇවිල්ලා 2019 ගාන හොඳද බලමු 2019 ගාන කොයිතරම් සරලව හදා ගන්න පුළුවන්ද කියලා අපි මේ හදන්නේ 2019 ගාන 2019 O level ගාන මේක ඇවිල්ලා 10 වෙනි ගාන තියෙන්නේ මේවා මෙහෙම පුතා ඉදි ගොඩක් තිබුණායි කියලා මේවට අපි බය වෙන්න ඕනේ නැහැ.
A B C D E මේ ටික තමයි දීලා තියෙන්නේ. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම විස්තරයක් මේක ගැන. රූපේ දැක්වෙන ABCD වෘත්ත චතුරස්‍රයකි. ABCD වෘත්ත චතුරස්‍රයකි. එතකොට මතක් වෙන්න ඕනේ වෘත්ත චතුරස්‍රයේ ලක්ෂණ. ABCD වෘත්ත චතුරස්‍රයකි. DAB DAB සමානයි ADC සමානයි අංශක 45යි. B හි සිට AD ට හඳිනු ලැබූ ලම්බකය ඊහිදී වෘතය හමුවේ. PAQ PAQ මෙතනින් PAQ රේඛාව එහිදී වෘතයට ඇඳි ස්පර්ශකයයි. ස්පර්ශකයයි. මේකේ දීලා තියෙන ගාන තමයි CE යනු වෘත්තයේ විස්කම්භයක් බව බවද එය PAQ රේඛාවට සමාන්තර බවද පෙන්වන්න. ඔන්න ඔච්චරයි පුතා ගාන. මේ ගාන ලියා ගන්න. ලියලා අපි බලමු මේක සාමාන්‍ය ළමේ, ඒ කියන්නේ පුතාලට දැන් තියෙන දැනුමෙන් අපි මේ ගාන කොහොමද කරගන්නේ කියලා. මේ ගාන ලියාගෙන ඉවර වෙලා මට කියන්න. මේ රූප සතහන පැහැදිලිව ලොකුවට ඇඳ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් CR පොතේ පිටු භාගයකට වගේ එන්න හොඳ ලොකුවට ඇඳ ගන්න ඕනේ. මේක චූටියට ඇඳහම පස්සේ ලකුණු කරගන්න බෑ, පේන්නේ නෑ එහෙම. මේ ගාන හදන්න යමු. ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයකලු. එහෙනම් මට කියන්න වෘත්ත චතුරස්‍රයේ තියෙන ලක්ෂණ මොනවද?
තක්කල කියන්න. ශීර්ෂ හතරම උත්තර මත පිහිටයි ශීර්ෂ හතරම උත්තර මත පිහිටයි සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. මේක නම් පාදයක් දික් කිරීමෙන් එකක් අපිට තාම පේන්නේ නැති හින්දා අපි දැන් ඒක හිතාගත්තා right. ඊට පස්සේ තමයි DAB කෝණයයි ADC කෝණය. බලමු DAB කෝණය. DAB කෝණය මෙන්න මේ කෝණයයි. මේක රතු පාටින් ලකුණු කරමුද? DAB කෝණය මෙයයි. ADC කෝණය මේ දෙන්න සමානයිලු. මේ කට්ටිය 45යිලු. ඕම් බලන්නකෝ 45යිලු පුතා. එහෙනම් මේ වෘත්ත චතුරස්‍රයක් කියලා අපිට කිව්වා. මෙයා 45යි නම් මෙයාට ඉස්සරහින් ඉන්න කෙනා. මෙන්න මේ කෝණයම කීයද? මේ දෙන්නම එකතු වුණාම 180යි මේ sorry. ඔය 180යිනේ. එහෙනම් 180 අඩු කරන්න ඕනි 45ක්. 135යි. එහෙනම් මෙයාත් 135යි. මෙයාත් 135යි. හරිනේ. ඒක අපි දැන් හැමෝම දන්නවා. ඇයි? වෘත්ත චතුරස්‍රයෙන් හින්දායි. ඊට පස්සේ තව අපි මොනවද දන්නා? ඊට පස්සේ කියනවා මෙහෙම. B සිට AD ට අඳිනු ලබන ලම්බකය. B වල ඉඳලා AD ට අඳිනු ලබන ලම්බකය. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය. මේ B වල ඉඳලා AD ට ලම්බකයක් යනදහම මෙන්න මෙයා අංශක 90යිලු. මෙයා අංශක 90යි කියලා කියනවා. හරි. එහෙනම් ඉතින් අපිට හොයාගන්න පුළුවන් නේ තව ටිකක්. හරි. E හිදී වෘත්තය හමුවේ. මෙයා ඕම ගිහිල්ලා E වලට යනවා කියලා තමයි කියන්නේ. right. PAQ රේඛාව. මේ PAQ කියන්නේ මෙයා රේඛාව A හිදී වෘත්තයට ඇඳි ස්පර්ශකයලු. ස්පර්ශකයක් කියලා කියනවා. එතකොට අපිට ස්පර්ශකයේ මගින් මේ හරියේදී මොකද්ද තියෙන්නේ? මේ හරියේදී අපිට කියන්න පුළුවන් මොකද්ද? කේන්ද්‍රයේ ඉඳලා අඳිනු ලබන රේඛාව ලම්බක වෙනවා. එහෙම නැත්නම් ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ ගැන අපිට කතා කරන්න පුළුවන්. හරි. දැන් බලමු අපි මොකද්ද කියන්නේ කියලා. CE යන වෘත්තයේ විස්කම්භයක් බව පෙන්වන්න. CE ඒක අනිවාර්යයෙන්ම වෙන පාටකින් ඇඳ ගන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. CE ඒක highlight කරගන්න ඕනේ පුතාලා. මෙන්න මොකක් හරි කිව්වට පස්සේ ඒ රේඛාව මොකක්ද කියලා highlight කරගන්න. හරි. CE කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපෝ සර් මේ බලන්න මේ ලකුණු 10ක් ගානක් මෙන්න මෙච්චරයි පෙන්වන්න තියෙන්නේ. මේක කොටස් වලට කඩලා නැහැ. ඒ හින්දා ටිකක් ඉතින් හිතාගෙන තමයි යන්න වෙන්නේ. CE යන වෘත්තයේ විස්කම්භයක් බව. හරි. අපි දන්නවා පුතා වෘත්තයේ විස්කම්භය ගැන තියෙන එකම එක තියරියයි මොකද්ද? වෘත්තයේ විස්කම්භය මගින් හදන කෝණය මොකද්ද? අංශක 90යි. බොහොම හොඳයි පුතා. ඒක දන්නවනම් හරි. වෘත්තයේ විස්කම්භය මගින් මම නිකන් මතක් කරන්නම් මෙහෙම අපි වෘත්තයේ හදන කෝණ ගත්තොත් මේ විස්කම්භය මගින් විස්කම්භය දෙක ලැබෙන මගින් පරිධිය හදන කෝණය අංශක 90යි. නේද? එහෙම අංශක 90යි නම් මෙයා විස්කම්භය නම් විස්කම්භය නම් අංශක 90යි. දැන් අපි එහෙනම් හොයාගන්න ඕනේ මේ විස්කම්භය මගින් කොහේ හරි කෝණයක් හදනවද කියලා. හරි. මට කියන්න CE විස්කම්භය මගින් හදනව කෝණයක්. CE විස්කම්භය මගින් හදනව කෝණයක්. කවුද හදන්නේ කෝණය? පරිධිය හදනව කෝණයක්. ABC කෝණය. A B ABC කෝණය EBC කෝණය නේද සර්? EBC කෝණය බොහොම හොඳයි. EBC කෝණය මේ බලන්න මේ CE මගින් මෙන්න මේ රේඛාව මගින් පරිධිය මත හදන්නේ මෙන්න මේ කෝණය. නේද? මෙන්න මේ කෝණය.
මේ කෝණේ අංශක 90යි කියලා පෙන්න ගත්තා නම් හරි පුතා මේ වැඩේ. ආදිත්‍ය තේරුණාද? මෙන්න තියෙනවා විස්කම්භයක්. විස්කම්භය මගින් පරිධිය හදන කෝණේ අංශක 90යි කියලා පෙන්න ගත්තා නම් හරි. නේද? ඒතකොට මෙයා විස්කම්භය වෙනවා. එහෙනම් බලමු මේ අංශක 90ද කියලා පෙන්න ගන්න. කොහොමද කරන්න යන්නේ? මේ බලන්න පුතා හරිම ලේසි. මෙයා අංශක 45යි. නේද? මෙයා අංශක 90යි. එහෙනම් මේ කෝණය කීයද? මේ කෑල්ල. මෙයා 45යි. මෙයා කීයද? 45. මෙයා 45යි. එහෙනම් මේ මුළු කෑල්ලම 135යිලු. මේ කෑල්ල 45යිලු. 135න් අඩු කරන්න 45. 5න් 5ක් බිඳුවයි 13න් 4ක් 9යි. මේ කෑල්ල අංශක 90යි. බලන්න පුතා කොයිතරම් ලේසිද කියලා. මේ කෑල්ල අංශක 90යි. ඒ හින්දා මෙයා විස්කම්භයක්. අම්මා ලකුණු 5ක් විතර හම්බ වෙනවා. ඇයි පුතා ගානේ භාගයක් නේ? හරිද? ඒ කෑල්ලට ලකුණු හම්බෙලා තියෙනවා පුතා 1යි 2යි 3යි ලකුණු 3යි 4ක් විතර හම්බෙලා තියෙනවා ඒ කොටසට. බලමු. දැන් මොන මම නැවතත් කියනවා CE යන වෘත්තයේ විස්කම්භයක් බව පෙන්වන්න කියනකොට CE මගින් හදනවා කෝණයක් මෙන්න මෙතන. මේ කෝණය අංශක 90යි කියලා පෙන්න ගත්තා නම් හරි. අංශක 90යි කියලා පෙන්න ගන්න ඕනේ. නේද? මෙතන අංශක 90යි කියලා පෙන්න ගන්න ඕනේ. ඒක පෙන්න ගන්න යන්නේ කොහොමද? මෙතන අංශක 45යි. එහෙනම් මේ කෑල්ල හොයා ගන්න ඕනේ. අපි ඒ ගාන හදමු. කොහොමද මේ ජ්‍යාමිතිය ගාන හදන්නේ පුතා? මුලින්ම අපි ඒ ගාන හිතින් හදලා ඉවර කරගන්න ඕනේ. හදලා ඉවර කරලා තමයි ගාන හදන්නේ. අපි ඒ හිතපු විදිහ තමයි ලියාගෙන යන්නේ. ඒක තමයි සරලම ක්‍රමය. හරි. අර අනිත් ගණන් එහෙම නෑ පුතා. අපි හිතින් හදන්නේ. ඒ ගානේ තියෙන ස්ටෙප් අනුව තමයි හදාගෙන යන්නේ. රයිට්. මට කියන්න අපි මුලින්ම හොයාගත්තේ මෙන්න මෙතන කෝණය නේද? මේ නිල් පාටින් තියෙන කෝණය නේද? කො මගෙත් එක්ක කතා කරන්න ඕනේ මේ වැඩේ කරන්න. නේද පුතා? මාව ඇහෙනවනේ? ඇහෙනව නේද පුතා මාව? ඔව් සර්. ඇහෙනවනේ රයිට්. මේ මගෙත් එක්ක කතා කරලා මේ වැඩේ කරගෙන යන්න ලකුණු 10ක් පුතා ඈ. රයිට්. මේ බලන්න. මෙයා අංශක 45යි කියලා අපි දීලා තියෙනවා. මෙයා 135යි කියලා දීලා තියෙනවා. මෙතන අංශක 90යි කියලා දීලාම තියෙනවා. එහෙනම් මට ඕනි මුලින්ම හොයා ගන්න ඕනේ මෙන්න මේ කෑල්ල. A B E කොටස තමයි මට හොයා ගන්න ඕනේ. ඒක හරිම ලේසි. කොහොමද? අපි මෙතනට ගමුද නිකන් x කියලා ගමුද? ගන්න පුළුවන් x කියලා. නිකන් ගන්න x කියලා. අපි ලියනවා 45 ධන 90 ධන x සමානයි කීයද? 180යි. හරිනේ? 90යි 45යි 135යි. ඔරු මේෂිකා. මේ කෝණේ x නම් 90යි 45යි 135යි x සමානයි 180 න් ඍණ 135ක් ගියාම x සමානයි කීයද? 10න් 5ක් 5යි 7න් 3ක් 4යි. අංශක 45යි. එහෙනම් x සමානයි අංශක 45යි. ඊට පස්සේ ලියනවා මේ කෑල්ලම 135යිනේ. එහෙනම් මේ කොටස කීයද කියලා. එහෙනම් ලියනවා අපි ඒක ලියමු EBC කෝණය සමානයි 135 අඩු කිරීම 45. ඇයි මේ කෑල්ලම 135යි මේ කොටස 45යි. එහෙනම්
EBC කෝණය 135න් 45ක් ගියාම අංශක 90යි. හරි. දැන් හොයාගත්තා මෙයා අංශක 90යි කියලා. මෙයා අංශක 90 උන පළියෙම මෙයා විස්කම්භය කියලා අපි කියන්න ඕනේ. කොහොමද කියන්නේ? EBC අංශක 90යි. එම නිසා ලියනවා මෙයා අංශක 90 නිසා EC එම නිසා CE යනු විස්කම්භයකි. දැන් හේතුව ලියන්න ඕනේ. ඇයි මෙයා විස්කම්භයක් වෙන්නේ? ඇයි මෙයා විස්කම්භයක් වෙන්නේ? අර්ධ වෘත්තයේ කෝණ එහෙම නැත්නම් අපි ලියනවා මොකද? අර්ධ වෘත්තයේ මගින් මේ විස්කම්භයේ මගින් පරිධිය මත සාධන කෝණය අංශක 90. හරිද? බලමු මේකදී EC රේඛාවයි PQ රේඛාවයි සමාන්තර බවනේ පෙන්වන්න තියෙන්නේ. එහෙනම් අපි කොහොම කරොත් හරිද? මේ බලන්න පුතා අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මෙන්න මේ රේඛාවයි මම මේ දෙක වෙනම අඳින්නම් ඈ. හරි. මෙන්න මේකනේ අපේ රේඛාව. මෙන්න මේ රේඛාවයි සමාන්තර බව පෙන්වනවා නම් හරිනේ. නේද? එතකොට අපිට මේ රේඛා දෙක කැපිලා යන රේඛාවක් තියෙන්න එපයි නේද? මොකද්ද රේඛාවක් මේ රේඛාවක් තියෙනවද මේ දෙන්න කැපිලා යන එකක් තියෙනවා. AD එකක් තියෙනවා AD. එකක් තියෙනවා CA. පැහැදිලිද? මම ගන්නම්කෝ මෙන්න මේ රේඛාව. මේ රේඛාව ගන්නම්කෝ. හරිද? එතකොට මේකේ මට එතකොට මේකෙන් එනවනේ ඒකාන්තර වශයෙන් මෙන්න මේ කෝණයයි ආය මෙන්න මේ කෝණයයි සමානයි කියලා පෙන්වනවා නම් හරි නේද පුතා? නේ? සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මෙයයි සමානයි නම් ඒකාන්තර වශයෙන් මෙයා සමානයි. බලමු අපිට එහෙම කරගන්න පුළුවන්ද කියලා. හරි. මේ බලන්න පුතේ දැන් මම මුලින්ම හොයාගන්න මෙන්න මේ කෝණය කීයද කියලා. නේද? මෙන්න මේ කොළ පාටින් දක්වලා තියෙන AEC කෝණය කීයද කියලා හොයා ගන්න ඕනේ. එතකොට මේ බලන්න පුතා ABC E කියලා කියන්නේ කවුද? ABCE කියලා කියන්නේ කවුද? මොකක්ද? වෘත්ත චතුරස්‍රය. බොහොම හොඳයි. එහෙනම් වෘත්ත චතුරස්‍රයේ තියෙන ලක්ෂණය තමයි සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. එහෙනම් මෙතන මෙයා 135යි නම් මෙයා කීයද? 180ෙන් 135 අඩු කරනවා. 10ට 5යි 45යි. 7න් 3ක් 4. එහෙනම් මෙයා කීයද?
45යි. අපි ඒක හොයාගත්තා. දැන් මෙයා හොයා ගන්න ඕනේ. මෙයා හොයන්නේ කොහොමද පුතා? මේ බලන්න ස්පර්ශකයයි ජායයි අතර කෝණය සමාන වෙනවා. මොකටද? ඒ ජාය මගින් හදන ලබන කෝණයකට. කවුද මේ ජාය මගින් හදන කෝණය? ABE කෝණය. බොහොම හොඳයි. කවුද ඒක මට කිව්වේ? සනාලි. බොහොම හොඳයි පුතා. ABE කෝණය. මේ බලන්න මේ ස්පර්ශකයේ මගින් මෙතන හදන කෝණය ABE කෝණය. x අපි හොයාගත්ත කීයයි කියලාද කලින්? 45යි. 45යි. එහෙනම් මේ කෝණය 45යි නම් මෙතන කෝණය 45යි. මේ බලන්න පුතා මෙයත් 45යි මෙයත් 45යි. එහෙනම් ඒකාන්තර වශයෙන් මේ දෙන්න සමාන්තරයි. ලකුණු 10ක් සම්පූර්ණ ගාන දෙක. පැහැදිලිද පුතා? බලන්න එතකොට මේකේ තිබුණේ මොකද්ද? බොහොම මේ 180න් අඩු කිරීමක් විතරයි තිබුණේ. දැන් අපි මේ ගාන හදනවා. අපි මේ ගාන ලියන්නේ පුතා අපි මේ ගාන හිතින් හදපු විදිහට. මුලින්ම මම මොකද්ද කරගත්තේ? මෙන්න මෙතන කෝණයේ අංශක 45යි කියලා හොයාගත්තා. කොහොමද මම මේක ගත්තේ? මෙයා 135යි නම් මෙයා 45යි කියලා ගත්තේ. එහෙනම් මම ලියනවා කොහොමද ලියන්නේ? AEC කෝණය. AEC කෝණය. කීයද? 45යි. මොකද්ද ඒකට හේතුව? ඒකාන්තර කෝණය. නෑ. මම මෙතන මුලින්ම මොකද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. හොඳද පුතා? මම මෙතන 45යි කියලා ගත්තේ 135න් ගන්නේ මතක තියාගන්න. ඔබ මේ මම මේක නැවතත් කියනවා. ඉතාමත් වැදගත් එක. පුතා ජ්‍යාමිතිය ගාන හදන්නේ මුලින්ම ඔයා ගාන රූප සටහනේ හදනවා. පැහැදිලිද? මෙයා මෙච්චරනේ මෙයා මෙච්චරනේ කියලා හදනවා. ඒ ඔයාලා ඒ හදන ස්ටෙප් එක තේරියට ලියන්න. එච්චරයි ජ්‍යාමිතිය ගාන තියෙන්නේ. හොඳද? නැත්තම් හිතන්න එපා සර් මම දැන් කොහොමද මේ මාකින් එකේ තියෙන විදිහටම ලියන්නේ? නේද? සර් හදන විදිහට නෙමෙයිනේ මම හදලා තියෙන්නේ. සර් මම ගත්තේ මේ රේඛාව නෙමෙයිනේ. ඒක එහෙම අදාළ වෙන්නේ නැහැ ජ්‍යාමිතියට. ජ්‍යාමිතියට ඔබට තියෙනවා තර්ක ටිකක්. හොඳද? ඔබට තියෙනවා තර්ක ටිකක්. ඊට පස්සේ ඔබ යනවා ඒ තර්ක ඔස්සේ යනවා. දැන් බලන්න මේකෙදි තියෙන තර්ක තමයි රේඛා දෙකක් සමාන්තර වීමට අවශ්‍යතාවය. ප්‍රධාන වශයෙන් තියෙනවා කළුව මොකක්ද? අවස්ථා දෙකක් තියෙනවා. එකක් ඒකාන්තර අනුරූප මිත්‍ර වලින් හදන්න ඕනි. එහෙම නැත්නම් සමාන්තර ආශ්‍රයක් ගහ ගන්න ඕනි. දැන් මේ රේඛා දෙකේ සමාන්තර ආශ්‍රයක් තියෙනවද පුතා? සමාන්තර ආශ්‍රයක් නැහැ. එහෙනම් සමාන්තර ආශ්‍රය කියලා අයින් කරලා දානවා. ඉතුරු වෙන්නේ මොකද්ද? ඒකාන්තර අනුරූප මිත්‍ර වලින්. පැහැදිලිද? එතකොට දැන් බලනවා රේඛා දෙක යා කරලා බලනවා මේකෙන් තියනවද එකක් හොයාගන්න. මේ රේඛා දෙක කැපිලා යන කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවා එහෙම කෙනෙක්. කවුද? AE. දැන් බලා ගන්නවා මේකේ තියෙන ඒකාන්තර කෝණ දෙන්න කොයිද කියලා. එහෙනම් මේ කෝණ දෙන්න පෙන්න ගත්තා නම් හරි කියලා වැඩේ පැත්තකින් තියනවා. දැන් යනවා මේ වැඩේ කරගෙන. පැහැදිලිද? හරි. ආන් එහෙම තමයි ජ්‍යාමිතිය ගන්න කොට දාගන්න. පුතා මාව විශ්වාස කරන්න. පුතාලා අනිවාර්යයෙන්ම මේ ගාන විභාගයට කියලා හදනම ගානක් ඈ. එහෙනම් හදන්න ඕන. රයිට්. එහෙනම් අපි යමු කොහොමද මේක හදන්නේ කියලා. කොහොමද මේක හදන්නේ? මුලින්ම යනවා AEC අංශක 45යි. මොකක්ද ඒකට හේතුව? වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ. වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ. මෙයා 135 ඉඳන් මෙයා 45 ගත්තා. හරිද? right. ඊට පස්සේ යනවා මෙන්න මෙයා PAE කෝණය. කීයද? අංශක 45ක් ආවා. ඒකට හේතුව මොකද්ද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ
ඊට පස්සේ ලියනවා මොකද්ද? CE සමාන්තරයි PQ හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ. බලන්න පුතා කොයිතරම් ලේසිද මේ ගාන.